Good morning පුතාලා හැමෝටම. Good morning, sir. Good morning, sir. Good morning, sir. Good morning, sir. Today, let's start our work. ටික ආරම්භ කරමු එහෙනම්. Today we are discussing the grammar part. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ grammar කොටස. Yesterday we had the tutor class. ERP tutor class එක පැවැත්තුවා. අද දවසේ අපේ O level exam එකේ ලකුණු 60ක් 65ක් ගන්න පුළුවන් grammar part එක තමයි සාකච්ඡා කරන්නේ. Right, today we are going to discuss the grammar part. හරි, take out your grammar books. ගන්න grammar pot එක. grammar pot එක ගන්න. හරි. අපි අවසාන වශයෙන් සාකච්ඡා කරමින් හිටියේ finally we were discussing the topic be verbs. පාට මතක ඇති අපි අවසාන වශයෙන් සාකච්ඡා කරපු grammar lesson එක තමයි මේකේ ටිකක් අපි සාකච්ඡා කරා ගිය සතියේ be verbs කියන පාඩම. හරි, be verbs කියන පාඩම. පාට මතක ඇති we discussed few things about this topic. මේ මාතෘකාව ගැන අපි යම් තාක් දුරට සාකච්ඡා කරා. right, මට උත්තර දෙන්න ඕනේ මේ ප්‍රශ්න ටිකට. be verbs note එක ගාවට හැමෝම පෙරලා ගන්න. අලුතෙන්ම සම්බන්ධ වෙන කෙනෙක් නම් මේ note එක නෑ. හරි, ගිය සතිවල ක්ලාස් එකට ආපු අයට ගිය ඉරිදා උදේ තිබ්බ එක්ස්ට්‍රා ක්ලාස් එකේදී මේ පාඩම පටන් ගත්තේ මම බලාපොරොත්තු වෙනවා ඔයාලා note එක ලියාගෙන ඇති. ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච අය නම් අනිවාර්යෙන්ම ලියාගත්තා. එහෙම නැත්නම් රෙකෝඩින් එක හරි අහන්න ඇති. right, පුතාලා මට කියන්න what are the be verbs in English language? ඉංග්‍රීසි භාෂාව තුළ තියෙන be verbs ටික මොනවද? ඔව්, be verbs කියලා මොනවද ඉගෙන ගත්තේ? මට කියන්නේ වචන සෙට් එක මොනවද be verbs? Am, is, are, was, were, will be. Is, are, was, were, will be. ඔව්, be verbs කියලා කියන්නේ දැන් හොඳට අහගන්න, වෙන කිසිම වැඩක් කරන්න එපා. හරි, be verbs කියලා කියන්නේ ක්‍රියාපද જાතියක්. හැබැයි අපි මේ භාවිතා කරන සාමාන්‍ය ක්‍රියාපද තියෙනවනේ. come, go, dance, sleep, teach, learn. හරි, ඔන්න ඔය වගේ තියෙන සාමාන්‍ය ක්‍රියාපද වලට වඩා වෙනස් වූ ක්‍රියාපද જાතියක් තමයි be verbs කියලා කියන්නේ. be verbs මොනවද කියලා අහුවොත් ඔයා දන්නවා ඉංග්‍රීසි භාෂාව තුළ තියෙන am, is, are, was, were, will be මේ කියන වචන අපිට be verbs වශයෙන් හඳුනා ගන්න පුළුවන්. සමහර grammar පොත්වල ඉන්ටර්නෙට් එකේ තියෙනවා am, is, are, was, were කියන වචන ටික විතරක් be verbs වශයෙන්. හරි, ඒ ටික විතරක් අපිට ගන්න පුළුවන් be verbs වශයෙන්. නමුත් අර be verbs වලින් කාලයකුත් අඟවන්න අවශ්‍ය නිසා වර්තමාන, අතීත, අනාගත කියන ඔය කාල තුනම අඟවන්න අවශ්‍ය නිසා අපි am, is, are, was, were, will be කියලා be verb එකකුත් හදා ගන්නවා. මේක අපි හදා ගන්න වචනයක්. නැත්නම් සාමාන්‍යයෙන් be verbs වශයෙන් ගන්නෙ am, is, are, was, were විතරයි. will කියන වචනෙට be කියලා දාලා will be කියලා අපි හදා ගන්නවා be verb එක. ඒකට ඔක්කොම පොදුවේ අපි ගන්නවා am, is, are, was, were, will be. ඒ වගේම මට කියන්න මෙන්න මේ be verbs ටික අපිට ප්‍රධාන කාල තුනක් සඳහා භාවිතා කරන්න පුළුවන් පුතේ. We can use these be verbs for 3 tenses. නැත්නම් 3 times කාල තුනක් ඇඟවීම සඳහා භාවිතා කරන්න පුළුවන්. මට ඔයා කියන්න මොනවද ඒ කාල තුන කියලා? මේ be Present, past, future. right. Present, past, future. මට මතක ඇති අපිට මේ be verbs ටික භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ කාලවල. තමයි present වර්තමාන කාලය සඳහා. ඒ වගේම we can use be verbs for past අතීතය සඳහා. Future. වර්තමාන, අතීත, අනාගත කියන කාල තුන සඳහා අපි මෙන්න මේ කියන be verbs භාවිතා කරනවා. මට ඔයා කියන්න am, is, are, was, were, will be කියන be verbs නම් ඒ වගේම අපි present සඳහා භාවිතා කරන be verbs ටික Am, is, are. right, very good. Am, is, are. am, is, are මෙන්න මේ වචන තුන භාවිතා කරනවා වර්තමාන කාල be verbs සඳහා.
මොකද මට කියන්න past සඳහා මොනවද භාවිතා කරන B verbs? Was were. අපි සහ were කියන වචනේ භාවිතා කරනවා පුතේ past B verbs වශයෙන්. And is are was were. future සඳහා භාවිතා කරන B verb එක මොකක්ද? Will be. Will be. Will be. Will be. will be කියන වචනේ භාවිතා කරන අනාගත කාලය ඇගවීම. එහෙනම් හොඳට මතක තියාගන්න B verbs කියලා ගන්න and is are was were will be present සඳහා and is are past සඳහා was and were future සඳහා will be භාවිතා කරනවා. ඒ වගේම මට කියන්න ඔයා and is are කියන වචන තුන භාවිතා කරනවා වර්තමාන කාලයට. මෙන්න මේ කියන and කියන වචනේ භාවිතා කරන්නේ මොන pronoun එකක් ආවොත් I. I කියන වචනේත් එක්ක තමයි am භාවිතා කරන්නේ. ඒ වගේම is කියන වචනේ භාවිතා කරන්නේ මොන pronoun එකද? singular noun කියන වචනේ she කියන වචනේ it කියන වචනේ ඒ වගේම singular nouns. ඒ කියන්නේ ඒක වචනත් එක්ක අපි singular noun. ආ කියන වචනේ භාවිතා කරන්නේ මොනවත් එක්කද? ආ කියන We වචනේ you they plural noun Plural. we you they and plural nouns. they plural nouns. කියන්න පුළුවන්. ඒ වගේම බහුවචනත් සමග භාවිතා කරනවා. ඔය present වල මට කියන්න past වල භාවිතා කරනවා was හරි were හරි කියන B verbs. was භාවිතා කරන්නේ මොන වගේ වචනත් එක්කද? I singular noun. I, he, she, it and singular nouns. I was, he was, she was, it was, the teacher was, the doctor was. ඒ කියන්නේ singular nouns ඒක වචනත් එක්ක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම verb කොහෙද භාවිතා කරන්නේ? verb කියන එක be they you they plural noun They plural noun. we, you, they and plural nouns. ඒ කියන්නේ බහුවචනත් එක්ක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මට කියන්න will be කියන වචනේ කොහෙද භාවිතා කරන්නේ? will be කියන වචනේ With any pronoun. yes we can use will be with any pronoun. ඕනෑම subject එකක් එක්ක එහෙම නැත්නම් ඕනෑම කර්තෘ කෙනෙක් එක්ක භාවිතා කරන්න පුළුවන් will be කියන වචනේ. ඕනෑම කර්තෘ කෙනෙක් එක්ක. හරි. ඔය ටික මම ගිය සතියේ තාම පැහැදිලි ඔයාලට ඉගෙනුවා. ඒ වගේම පුතාලා මට කියන්න and is are කියන වචන වල සිංහල meanings මොනවද? What are the singular meanings? ඉන්නවා, සිටිනවා, තියෙනවා. තියෙනවා කියන්න අපිට භාවිතා කරන්න පුළුවන් am is are. am කියලා කියනවා ඉන්නවා කියන්නත් සිටිනවා කියන්නත් තියෙනවා කියන්නත්. is කියන වචනේ භාවිතා කරනවා ඉන්නවා කියන්නත් සිටිනවා කියන්නත් තියෙනවා කියන්නත්. ආ කියන වචනේ භාවිතා කරනවා ඉන්නවා සිටිනවා තියෙනවා ඔය තුනට. ඒ වගේම මට කියන්න was were වල එහෙනම් තේරුම් මොනවද ගන්න? සිටියා ඔව් අපිට ගන්න පුළුවන් මොනවද? සිටියා තිබුණා. ඔය අදහස් ටික. සිටියා තිබුණා. ඒ වගේම future වල කොහොමද ගන්නේ? future වල කොහොමද ගන්නේ? ඔව් අපිට ගන්න පුළුවන් ඉඳීවි සිටීවි තියේවි. ඉඳීවි සිටීවි තියේවි කියන අදහස් තුන. හරි? ඉන්නවා සිටිනවා තියෙනවා කියන්නේ present. සිටියා තිබුණා කියන්නේ past. future වල ඉඳීවි සිටීවි තියේවි. ඔය අදහස් තුනම ගන්න පුළුවන්. right. ඔය ටික මතක තියාගන්න. ඒ වගේම තවත් එකක් මම සාකච්ඡා කරා ඔයත් එක්ක. මෙන්න මේ කියන B verbs වල භාවිතයන් හතරක් තියෙනවා කියලා කිව්වා. There are 4 usages of these B verbs. What are those 4 usages? මොකද ඒ භාවිතයන් හතර? ඔව්. Living, efficient, nouns, adjective. අපි මෙන්න මේ කියන B verbs ටික භාවිතා කරනවා living යම් කිසි ජීවත් වීමක් ඇඟවීමට.
ඒ වගේම තව භාවිතා කරනවා කිව්වම මෙන්න මේ am is are was were කියන was were will be කියන be verbs මොනවටද? existence යම් කිසි පැවැත්මක් ඇඟවීමට ඒ වගේම තවත් මෙන්න මේ be verbs භාවිතා කරනවා මොනවටද පුතේ? nouns නාම පද සමගත් භාවිතා කරනවා කිව්වා. ඒ වගේම තව භාවිතා කරනවා මේ be verbs මොනවත් එක්කද? adjectives නාම Adjective. එහෙනම් මෙන්න be verbs වල භාවිතයන් හතර. යම් කිසි කෙනෙකුගේ ජීවත් වීමක් ඇඟවීම සඳහා be verbs භාවිතා කරන්න වෙනවා. යම් කිසි දෙයක පැවැත්මක් ඇඟවීමට be verbs භාවිතා කරන්න වෙනවා. නාම පද සමග be verbs භාවිතා කරන්න වෙනවා. නාම විශේෂණ සමග be verbs භාවිතා කරන්න වෙනවා. මේවට උදාහරණ කිව්වොත් එහෙම ඇය ඉන්නේ පානදුරේ දැන්. ඇය කියන කෙනාගේ ජීවත් වීම අඟවන්න. she is in පානදුර කියලා is කියන be verb එක ගන්න වෙනවා. ඒ කියන්නේ ජීවත් වීමක් අඟවන්න be verb එකක් භාවිතා කරනවා. ඒ වගේම යම් කිසි දෙයක පැවැත්මක් අඟවන්න. පොත තියනවා මේසෙ උඩ. The book is on the table. පැවැත්මක් අඟවන්නත් අපිට භාවිතා කරන්න වෙනවා. ඒ වගේම පුතේ we can use be verbs with nouns. නාම පද සමග. ඔහු ගුරුවරයෙක් කියන්නේ නාම පදයක්. ඔහු ගුරුවරයෙක් කියද්දී he is a teacher කියලා කියන්නේ. එතකොට be verb එකක් අපිට දාන්න වෙනවා. he is කියලා දැම්මා. ඒ වගේම නාම විශේෂණ. ඔහු කරුණාවන්තයි. ඔය වාක්‍ය කියන්නේ කරුණාවන්තයි කියන්නේ නාම විශේෂණයක්. adjective එකක්. එහෙනම් මෙන්න මේ දේවල් ටික ගිය සතියේ ඉතාම පැහැදිලිව ඔයාලට ඉගෙනනවා. හරි? අපි අද ඒ උගන්වපු තැන ඉඳන් ඉස්සරහට නෝට් එක ලියාගෙන යනවා. right. be verbs නෝට් එක ලියපු තැනම අද දිනේ දාන්න. ඒ ගිය සතියේ අවසානට මේ නෝට් එක අවසන් කරපු තැන. හරි. දිනේ දාලා වැට් ටිකක් පටන් ගමු. අද මම මුලින්ම ඔයාලට උගන්වන්නේ මෙන්න මේ be verbs වල භාවිතයන් හතරක් තියෙනවා කිව්වා. living, existence, nouns, adjectives. මේ living යටතේ present, past, future කියන tenses තුනටම වාක්‍ය තුනක් ගන්නවා. ඊට පස්සේ existence ඇඟවීමට පැවැත්ම අඟවන present, past, future කියන වාක්‍ය තුනක් ගන්නවා. nouns එක්කත් present, past. ඔව් අපි මෙහෙම එකක් ලියුවා. නමුත් තව වතාවක් ලියලා පාඩම ඉස්සරහට කරගෙන යමු. හරි. උදාලා ලියා දිනේ දාගත්තානේ. ඊට පස්සේ ලියා ගන්න මෙන්න මේ ආකාරයෙන් අපි ලියමු. एक एग्जांपल එකක් අපි ලියලා ඉස්සරහට වැටික් කරගෙන යනවා. අද මේ ලෙසන් එක ඉවර කරනවා සර්. හරි. be verbs කියන පාඩම අවසන් කරනවා. අද 11 වසරටත් මම මේ පාඩමයි ඉගෙනුවේ. ඔයාලට දැම්මම උගන්වනවා මම 10ෙම. 10 වසරේම සම්පූර්ණ පාඩම එකතැන උගන්වනවා. right. උතල ලියා ගන්න දිනේ දාගත්තා. ඊට පස්සේ ලියා ගන්න අපේ be verbs භාවිතා කරන එක usage එකක්. the first usage is living කියලා ලියා ගන්න. මාතෘකාව මුකුත් නැහැ. ඒ ඉස්සරහින් ජීවත් වීම. අපි ගමු present, past, future කියන කාල තුනටම ජීවත් වීම ඇඟවෙන වාක්‍ය ටික. right. පළවෙනි වාක්‍ය ලියා ගන්න. living යටතේ පළවෙනි වාක්‍ය ගන්නවා. ඔවුන් ඉන්නේ 10 ශ්‍රේණි. පළවෙනි වාක්‍ය ඔකෙන් ජීවත් වීමක් ඇඟවෙන්නේ. ඔවුන් ඉන්නේ 10 ශ්‍රේණි. ඔවුන් ඉන්නේ 10 ශ්‍රේණි. විශේෂයෙන් ලියා ගන්න. second one දෙවෙනි වාක්‍ය ඔවුන් සිටියා 10 ශ්‍රේණි. ඔවුන් සිටියා 10 ශ්‍රේණි.
third one තුන්වෙනි වාක්‍යය ඔවුන් ඉඳීවි 10 ශ්‍රේණියේ. ජීවත් වීම ඇඟවීම සඳහා be verbs භාවිතා කරනවා. අපිට present past future කියන තුනටම භාවිතා කරන්න පුළුවන්. අපි එක වාක්‍යයක් ගන්නවා. ඔවුන් ඉන්නේ 10 ශ්‍රේණියේ. ඔවුන් සිටියා 10 ශ්‍රේණියේ. ඔවුන් ඉඳීවි 10 ශ්‍රේණියේ. උදාල මට කියන්න ඔවුන් ඉන්නේ 10 ශ්‍රේණියේ කියද්දි මොකක්ද ඕකේ කාලය? present past future. present එයාට ගන්න වෙන්නේ and is are කියන be verb වලින් be verbs වලින් එකක් subject එකට අනුව. ඔවුන් සිටියා 10 ශ්‍රේණියේ කියද්දි මොකද්ද මේකේ කාලය? past past tense and 10 නෙමෙයි හිටිය අතීතේ ගිය අවුරුද්ද වෙන්න පුළුවන්. ඔවුන් ඉඳීවි 10 ශ්‍රේණියේ future ඔයත් අවශ්‍ය නම් ඔයත් ලියාගන්න ඒ වාක්‍ය ඉස්සරහින් ලියාගන්න present past future කියලා. හරි මට ලියලා පෙන්නන්න මෙන්න මේ වාක්‍ය තුන ඉංග්‍රීසි වලින්. ඔවුන් ඉන්නේ 10 ශ්‍රේණියේ. ඔවුන් හිටියා 10 ශ්‍රේණියේ. ඔවුන් ඉඳීවි 10 ශ්‍රේණියේ. ලියලා පෙන්නන්න. Finish, sir. Finish, sir. finish right. අපි කොහමද පුතේ පළවෙනි වාක්‍යය කියන්නේ? ඔවුන් ඉන්නේ 10 ශ්‍රේණියේ. මට කියපුවා කියන්නේ They are in grade 10. they are in grade ඔවුන් කියන්නේ දේ කියලා ගත්තා. ඊට පස්සේ හරි හරි එතකොට ආ කියන වචනේ තමයි ගන්න වෙන්නේ දේක they are 10 ශ්‍රේණියට grade 10 හැබැයි 10 ශ්‍රේණියේ කියලා කියන නිසා they are in grade 10 they are in grade 10 ඔවුන් ඉන්නේ 10 ශ්‍රේණියේ. second one දෙවෙනි එක ඔවුන් සිටියා 10 ශ්‍රේණියේ. ඔවුන් සිටියා 10 ශ්‍රේණියේ. past they were in grade 10 They were in grade 10. yes they කියලා ගත්තා. they එක ගන්නේ was the word they කියන්නේ plural නිසා they were in grade 10 they were in grade 10. third one තුන්වෙනි එක future මේ වාක්‍යයෙන් ඇඟවෙන්නේ future අනාගත කාලයක්. අනාගත කාලයෙන් සමග ගන්න be verb එක ඔයාලට මතක් වෙනවා will be. එහෙනම් ඉඳීවි 10 ශ්‍රේණියේ. yes they will be in grade they will be in grade 10 yes they will be කියලා ගන්නවා. they will be in grade 10. on ඉඳීවි 10 ශ්‍රේණිය. එහෙනම් මෙන්න පැවැත් ජීවත් වීමක් ඇඟවීම සඳහා present past future කියන tenses තුන යටතේ අපි be verbs ගත්තා. පළවෙනි එකේ present නිසා are, දෙවෙනි එක past නිසා were ගත්තා, තුන්වෙනි එක will be. right? අපි ගන්නවා දෙවෙනි usage එක. අපි be verbs වල පළවෙනි usage එක තමයි living. දෙවෙනි usage එක මට කියන්න මොකද්ද මන් දුන්නේ? ඔව් in the grade 10 කියන්න එපා, the එපා, in grade 10. right මට කියන්න මොකද්ද දෙවෙනි usage එක? be verbs භාවිතා කරන existence existence ඒ වචනේ හරියට pronounce කරන්න ඕනේ. හරි පැවැත්ම existence පැවැත්ම yes පැවැත්ම ඇඟවීම සඳහා භාවිතා කරන්න පුළුවන්. උදාලා ලියා ගන්න. පැවැත්ම ඇඟවීම the second usage is existence. පැවැත්ම ඇඟවීම සඳහා be verbs භාවිතා කරනවා. අපි කාල තුනටම වාක්‍ය තුනක් ගමු. පැවැත්ම existence පැවැත්ම right යම් කිසි දෙයක පැවැත්මක් අඟවන්න අපිට ගන්න පුළුවන් පොත තියෙනවා මේසේ උඩ. හරි එතකොට පුටුව තියෙනවා මේසෙට පිටිපස්සේ. හරි ඔය වගේ අපි ගමු වාක්‍ය තුනක් මේ ආකාරයෙන්. පැවැත්මක් යම් කිසි දෙයක. ඔයාගේ ෆයිල් එක තියෙනවා ලාස්ට්ුවේ. ලියාගන්න. ඔයාගේ ෆයිල් එක
තියෙනවා ලාච්චුවේ. ඔයාගේ ෆයිල් එක තියෙනවා ලාච්චුවේ. ඔබේ යම්කිසි දෙයක පැවැත්මක් අඟවන්න මේ වාක්‍යය. දෙවෙනි එක ඔයාගේ ෆයිල් එක තිබුණා ලාච්චුවේ. ඔයාගේ ෆයිල් එක තිබුණා ලාච්චුවේ. third one තුන්වෙනි එක ඔයාගේ ෆයිල් එක තියේවි ලාච්චුවේ. ඔයාගේ ෆයිල් එක තියේවි ලාච්චුවේ. Finish, sir. right. ඔයාගේ ෆයිල් එක තියෙනවා ලාච්චුවේ. ඔයාගේ ෆයිල් එක තිබුණා ලාච්චුවේ. ඔයාගේ ෆයිල් එක තියේවි ලාච්චුවේ. උතේ ලාච්චුවට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? ලාච්චුවට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? locker 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 කියනවට වඩා drawer කියන වචනේ භාවිතා කරන ලාච්චුවට. ලාච්චුව කියන්නේ හරිම වචනේ තමයි drawer. DRAWER drawer ලාච්චුව. හරි. එතකොට ඔයාගේ ෆයිල් එක තියනවා ලාච්චුවේ. මට කියන්නේ මේකේ ටයිම් එක මොකක්ද ඇඟවෙන ටෙන්ස් එක? present tense present tense වර්තමානයක්. ඔයාගේ ෆයිල් එක Past තිබුණා tense. මොකක්ද ඒකෙන් කියවෙන්නේ? past tense past tense, ඔයාගේ ෆයිල් එක තියේවි ලාච්චුවේ. Future tense. future tense, right. Now present, past, future. හරියට ගන්න present නම් am is are වලින් එකක්. past නම් was were වලින් එකක්. future නම් will be. finish right. ඔයාගේ ෆයිල් එක කියන්නේ your file කියලා කියන්නේ. ඔයාට කියන්නේ you කියලා. right. ඔයාගේ කියන්නේ your file. right. හරියට ලියන්න. මේ අපි කතා කරන්නේ be verbs පාඩමේ usages හතරක් තියෙනවා. ජීවත් වීම, පැවැත්ම, නාම පද සමග නාම විශේෂණ. එක එක usages වලට අදාළව present, past, future වාක්‍ය මේකයි. දැන් මේ දෙවෙනි usage එක කතා කරා. एक मैसेज එකක් දාලා තිනවා පොත ඉවරයි අලුත් පොතක් ගන්නද කියලා. අනිවාර්යයෙන්ම ඔය අලුත් පොතක් ගන්න. හරි. පොත ඉවරයි කියලා මේසේ එහෙම ලියාගෙන යන්නේ නැහැ. අතේ එහෙම ලියාගෙන යන්නේ නැහැ. හරි. පොත ඉවරයි නම් පොතක් ගන්න ඕන. right. I think you have finished writing. මම හිතනවා පුතාලා ලියලා ඉවර ඇති. අපි බලමු වාක්‍ය තුන කොහොමද කියන්නේ. ආගේ ෆයිල් එක තියෙනවා ලාච්චුවේ. right. මට කියන්න කොහොමද එන්නේ? ඔයාගේ ෆයිල් එක තියෙනවා ලාච්චුවේ. කොහොමද කියන්නේ? Your file will be on the drawer. drawer ෆයිල් එක. right. ඔයාගේ ෆයිල් එක කියලා කියන්නේ your file කියලා කියන්නේ. එක කියන 1 කියලා එහෙම ගන්නෙ නෑ. ඔයාගේ ෆයිල් එක කියන්නේ your file. Your file කිව්වොත් මේක present and is දාද? ah එක your file කියන්නේ එක ෆයිල් එකයි ඔයාගේ ෆයිල් එක. ah is අය ඔයා කියලා තිබ්බට ඔයාගේ ෆයිල් එක එකයි මෙතන singular. files කියලා s තිබ්බනම් හරි. your file is ඔයාගේ ෆයිල් එක ලාච්චුවේ තියෙනවා. your file is ලාච්චුවට කියන්නේ drawer. හැබැයි ලාච්චුවේ කියලා කියන නිසා your file in the drawer drawer. in the drawer කියලා ගන්න. ඔයාගේ ෆයිල් එක ලාච්චුවේ තියෙනවා. your file is in the drawer. in drawer කියන්නේ in the drawer. ඊළඟ එක ඔයාගේ ෆයිල් එක තිබුණා ලාච්චුවේ. ඔයාගේ ෆයිල් එක තිබුණා ලාච්චුවේ. කොහොමද කියන්නේ? your file was in the drawer, Your file were in the drawer. තිබුණා කියලා කියදී past අතීත කාලයක්. අතීත කාලයේදී පුතේ භාවිතා කරන්නේ was හරි were හරි. අපි මේක ගන්නවා ඔයාගේ ෆයිල් එක. your file කියන්නේ singular නිසා was කියලා ගන්න ඕනේ past වල. your file was in the drawer.
Your file was in the drawer. ඔයාගේ ෆයිල් එක තිබුණා ලාච්චුවේ. Your file was in the drawer. ඊට පස්සේ ගන්නවා ඔයාගේ ෆයිල් එක තියේවි ලාච්චුවේ. Future. Yes, කොහමද ගන්න? Your file Your will file be will in be the in the drawer. drawer. the drawer. Yes. ඔයාගේ ෆයිල් එක your file present නම් am is past නම් was වලින් අපි එකක් ගන්නවා. Future නම් එකම එක වචනේ භාවිතා කරන්න තියෙන. මේක singular උනත් plural උනත් you can use will be. ඔයාගේ ෆයිල් එක ලාච්චුවේ තියේවි. Your file will be in the drawer. Your file will be in the drawer. ඔයාගේ ෆයිල් එක ලාච්චුවේ තියේ. right? වාට ඉතාම පැහැදිලි යම් කිසි දෙයක් තියෙන තැනක් එහෙම නැත්නම් පැවැත්මක් වගේ දෙයක් තමයි මේකෙන් ඇඟ වෙන්නේ. හරි? මේ දෙවෙනි usage එක be verbs භාවිතා කරලා. හරි? පළවෙනි එක අපි සාකච්ඡා කරා living යම් කිසි කෙනෙක්ගේ ජීවත් වීමක් ඇඟවීම. දෙවෙනි දේ පැවැත්ම. right? පුතාලා නම් මට මතක් කරලා කියන්න. What is the third usage of be verbs? තුන්වෙනි භාවිතය මොකද්ද be verbs භාවිතා කරන්නේ? තුන්වෙනි භාවිතය. Noun. Noun. We can use be verbs with nouns. නාම පද සමගත් be verbs භාවිතා කරනවා. right? ලියා ගන්න අංක 3 කියලා දාලා nouns නාම පද එක්ක බලමු present past future වල කොහොමද be verbs එක භාවිතා කරන්නේ කියලා. write down nouns නාම පද. nouns තුන්වෙනි usage එක තමයි we can use be verbs with nouns නාම පද සමග භාවිතා කරන්න පුළුවන්. right? එයට දෙ ලියා ගන්නවා අපි. පළවෙනි වාක්‍යය the first sentence own ගුරුවරුන්ය own ගුරුවරුන්ය. the second one දෙවෙනි වාක්‍යය own ගුරුවරුන් විය own ගුරුවරුන් විය. third one තුන්වෙනි වාක්‍යය own ගුරුවරුන් වේවි. වැඩ කරනවා. ගුරුවරුන් වේවි. right? අපි දැන් සාකච්ඡා කරන්නේ අපි be verbs භාවිතා කරනවා nouns එක්ක නාම පද. එයාට පැහැදිලි ගුරුවරුන් කියන්නේ නාම පදයක්. ගුරුවරුන් කියන්නේ නාම පදයක්. මේ තියෙන වාක්‍යයේ කතෘ වුන් කියන එක ඊට එහා පැත්තෙන් ඇවිල්ලා තියෙන ක්‍රියාපදයක් නෙමෙයි මොකක්ද? නාම පදයක්. නාම පදත් එක්ක be verbs භාවිතා කරනවා. ඒ වගේම පුතාලා ලියන්න කලින් මට කියන්න ඔවුන් ගුරුවරුන් ය කියද්දි මොන කාලයක් දෙඟ වෙන්නේ? Present tense. Present. Present tense. It gives present time, present tense, right? ඔවුන් ගුරුවරුන් විය කියද්දි මොන කාලයක් දෙඟ වෙන්නේ? Past tense. Past tense. අතීතයි කියලා පැහැදිලි ගුරුවරුන් විය දැන් වෙලා ඉවරයි. ඔවුන් ගුරුවරුන් වේවි කියලා කිව්වොත් Future tense. Future tense. future. right? එහෙනම් present am is are කියන වචන තුනෙන් එකක් ගන්න subject එකට අනුව දෙවෙනි එක ලියදි past was were වලින් එකක් ගන්න subject එකට අනුව future නම් will be. write down these three sentences correctly. මේ වාක්‍ය තුන නිවැරදිව ලියන්න. ඔයාලට මේ ඉතාම පැහැදිලිව කියලා දෙන්නේ be verbs පාඩම. අලුතෙන්ම සම්බන්ධ වෙච්ච කෙනෙක් නම් සමහරට ගැටලුවක් වෙන්න පුළුවන්. පාඩමක මැදක් නිසා. පන්තියේ දිගටම ආව නම් අනිවාර්යෙන්ම Finish, sir. right? good. Finish, sir. right? Finish, sir. Finish, sir. right? Finish, sir. Finish. Finish, sir. Finish. Finish, sir.
Finish, sir. right අපි ගමු වාක්‍ය මම හිතන්නේ ගොඩක් අය ලියලි ඉවරයි මට කියන්න ඔයාලා ඔවුන් ගුරුවරුන්ය කොහොමද They වා are teachers. They are teachers. They are teachers. They are teachers. කියන්නේ they කියලා ගත්තා be verb එක ගන්නේ am is are වලින් are කියන වචනේ because they is plural they are ගුරුවරුන් කියන්නේ teachers they are teachers second sentence own ගුරුවරුන් විය yes They were teachers. They were They were teachers. teachers. අපි කියන්න පුළුවන් own ගුරුවරුන් විය කියද්දි they were teachers own ගුරුවරුන් විය they were teachers හරි past tense වල were ගන්න ඕනේ මෙතන was ගත්තේ නැත්තේ the subject is plural they කියන්නේ බහුවචනයක් බහුවචනත් එක්ක were third one own ගුරුවරුන් වේවි yes කොහොමද They වෙන්නේ will be teachers. They will be teachers. They will be teachers. oh they will be teachers they will be teachers own ගුරුවරුන් වේවි they will be teachers right එහෙනම් මෙන්න nouns එක්ක අපි present past future භාවිතා කරා එක්කෙනෙක් message එකක් දාලා දෙනවා ගිය සතියේ මේව කතා කරා කියලා ඔව් අපි ගිය සතියේ සාකච්ඡා කරා අදත් මම එක සෙට් එකක් දීලා ඒක අවසන් කරනවා මොකද නැවත 11 හවසට ගියපුවාම ඔයාට අයි මේ පාඩම මම උගන්වන්නේ නැහැ හරි ඒ නිසා අවසාන වශයෙන් අද මේ පාඩම සම්පූර්ණයෙන් අවසන් කරනවා මේක මතක් කරලා ඉස්සරහට කරගෙන යනවා හරි ඒකයි මේ නැවතවත් කරත් කියලා දෙන්නේ right පුතාලා එහෙනම් මෙන්න third usage එක තමයි මේ nouns එක භාවිතා කරනවා be verbs අපි නෝ ඒකේ අවසාන මාතෘකාවට අවසාන usage එක we can use be verbs for meaning existence nouns and what is the last one අවසාන එක මට කියන්න Adjective. Adjective. we can use be verbs for adjectives adjectives සඳහාත් භාවිතා කරනවා adjectives සඳහාත් භාවිතා කරනවා right ලියා ගන්න හතරවෙනි usage එක හතරවෙනි usage එක adjectives I'm calling her. mic off කරගන්න right ලියා ගන්න හතරවෙනි එක adjectives පුතේ adjectives කියලා කියන්නේ මොනවද නාම විශේෂණ පද නාම විශේෂණ පද විශේෂ. දන්නවා tall short big long poor rich හරි honest greedy ඔය මොනවද adjectives හරි නාම විශේෂණ පද උසයි මිටේ මහතයි ලස්සනයි කැතයි දුප්පත් පොසත් නාමපද විස්තර කරන්න ගන්න වචන. ඉතින් we can use be verbs with adjectives. හරි. අපි ලියා ගන්නවා sentences තුනක්. The first one පළවෙනි එක own කාර්යක්ෂමයි. own කාර්යක්ෂමයි. කාර්යක්ෂමයි කියන්නේ adjective එකක්. own කියන වචනේ විස්තර කරනවා කොහොමද කාර්යක්ෂමයි කියන්නේ. දෙවෙනි එක Clever. කාර්යක්ෂමයි කියන පුතේ දක්ෂයි. sorry කාර්යක්ෂමයි කියන්නේ දක්ෂයි කියන දාස නෙමෙයි. හරි clever කියන්නේ නම් දක්ෂයි. කාර්යක්ෂමයි කියන වෙන වචනයක්. ඔව් මොකද වචනේ? දෙවෙනි එක ලියා ගන්න. කාර්යක්ෂම විය. own කාර්යක්ෂම විය. third one own කාර්යක්ෂම වේවි own කාර්යක්ෂමයි own කාර්යක්ෂම විය own කාර්යක්ෂම වේවි right own කාර්යක්ෂමයි කියද්දි මොකද්ද මේකේ tense එක මොකද්ද time එක Present tense. Present tense. ඔව් present own කාර්යක්ෂම විය කියද්දි Past tense. Past tense. නීතියක් own කාර්යක්ෂම වේවි කියද්දි Future tense. Future tense. අනාගත කාලය right කාර්යක්ෂමයි කියන්නේ මොකක්ද ඉංග්‍රීසි වලින් අපි කියන්නේ කාර්යක්ෂමයි කියන්නේ Active. active කියන්නේ ක්‍රියාශීලී
ක්‍රියාශීලී කාර්යක්ෂමයි කියන වචනේ තමයි මොකද්ද? efficient. efficient ඉගෙන ගන්න වචනේ. efficient කාර්යක්ෂමයි. right. ඒ අනුව ලියන්න බලන්න වාක්‍ය තුන හරියටම present, past, future. ඔවුන් කාර්යක්ෂමයි. ඔවුන් කාර්යක්ෂම විය. Finish, sir. ඔවුන් කාර්යක්ෂම වේවි. Finish. Finish, sir. හරි. කොහොමද අපි කියන්නේ? ඔවුන් කාර්යක්ෂමයි. present ඇඟ වෙන්නේ and is ආවලින් එකක් පාවිච්චි කරලා They are. කියන්නේ. They are efficient. They are efficient. ඔවුන් කියන්නේ පුතේ they කියලා ගත්තා. they එක භාවිතා කරන්නේ ආ කියන වචනේ. they are කාර්යක්ෂමයි කියන්නේ efficient. they are efficient. ඔවුන් කාර්යක්ෂමයි. ඊළඟ වාක්‍යය ගන්නවා ඔවුන් කාර්යක්ෂම විය. past අතීතයක් එක වෙන්නේ was. They were efficient. They were efficient. ඔව් අපි කියන්න පුළුවන් they were efficient. they were efficient. ඔවුන් කාර්යක්ෂම විය. they were efficient. third one ඔවුන් කාර්යක්ෂම වේවි. ඔවුන් කාර්යක්ෂම They will be efficient. efficient. they will be efficient. they will be efficient. ඔවුන් කාර්යක්ෂම වේවි. they will be efficient. ඔවුන් කාර්යක්ෂම වේවි. එහෙනම් ඔයාලට පැහැදිලි මෙන්න කාර්යක්ෂමයි කියලා කියන්නේ adjective එකක්. we can use be verbs with adjectives as well. එහෙමනම් අපි ඔන්න සාකච්ඡා කරා be verbs usages කාල තුනටම present, past, future. ඉතාල හැමෝටම මේක පැහැදිලි. හරි? right. අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ වගේ දෙයක්. Now we are going to discuss the mixed sentences. මිශ්‍ර වාක්‍ය ටිකක් ගන්නයි යන්නේ. දැන් මම ඔයාට මෙතෙක් වෙලා ඊටාම පැහැදිලිව පළවෙනි එක living ඒ අර්ථයේ present, past, future දුන්නා. ඊට පස්සේ existence present, past, future දුන්නා. ඊට පස්සේ nouns වල present, past, future දුන්නා. adjectives වලත් present, past, future දුන්නා. ඊටාම පිළිවෙලටනේ දුන්නේ. දැන් මම ඔය ඔක්කොම ටික mix කරලා දෙනවා. mix කරලා දෙනවා කියන්නේ තනින් තන වාක්‍ය අරගෙන දෙනවා. හරි? මම වාක්‍ය 8ක් දෙනවා. සමහර ඒවා existence වල past තියෙනවා. ඊට පස්සේ දෙවෙනි වාක්‍ය වෙන්න පුළුවන් living වල future වලින්. හරි? ඔහොම එක එක mix කරලා දෙනවා ඔක්කොගෙම. එතකොට ඔයා වාක්‍ය කියවලා තේරුම් අරගෙන tense එක මොකක්ද මේකේ? usage එක මොකක්ද කියලා කල්පනා කරලා බලලා නිවැරදිව ලියන්න. right? अब බලමු ඔයාලට ලියන්න පුළුවන් වේද කියලා. I am going to give you 8 sentences. වාක්‍ය 8ක් දෙනවා. ලියා ගන්න topic එක mixed sentences කියලා. mixed sentences. mixed sentences. ඒ කියලා කියන්නේ මිශ්‍ර වාක්‍ය. මිශ්‍ර වාක්‍ය. mixed sentences. මිශ්‍ර වාක්‍ය. right. පළවෙනි වාක්‍යය ලියා ගන්න. පළවෙනි වාක්‍යය ලියා ගන්න. මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේවි. මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේවි. මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේවි. ඊළඟේ වාක්‍යය ගන්න.
පළවෙනි එක මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේවි. ඉංග්‍රීසි වලින් ලියන්න ඉඩ තියාගන්න. දෙවෙනි වාක්‍ය second one ඔවුන් ධෛර්යවන්ත මිනිස්සු. ඔවුන් ධෛර්යවන්ත මිනිස්සු. තායි පළවෙනි එක කියන්න පුළුවන්ද? පළවෙනි වාක්‍යය තමයි මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේවි. මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේවි. උතේ දෙවෙනි වාක්‍යය තා දෙවෙනි කියන්න. ඔවුන් ධෛර්යවන්ත මිනිස්සු. ඔවුන් ධෛර්යවන්ත මිනිස්සු. තුන්වෙනි වාක්‍යය ඔහු ඉඳීවි ගෙදර හෙට. ඔහු ඉඳීවි ගෙදර හෙට. ඔහු ඉඳීවි ගෙදර හෙට. next one ඊළඟ වාක්‍යය පොත තිබුණා මේසේ යට. පොත තිබුණා මේසේ යට. පොත තිබුණා මේසේ යට. next one ඊළඟ වාක්‍යය කොස්ස තියනවා දොර පිටුපස. කොස්ස තියනවා දොර පිටුපස. පස්වෙනි වාක්‍ය නැවත කියනවා කොස්ස තියනවා දොර පිටුපස. දැන් මම මේ ඔයාට ඔක්කොම දෙන්නේ මික්ස් කරලා හරි මික්ස් සෙන්ටෙන්සස් දෙන්නේ මිශ්‍ර වාක්‍ය තනින් තන දෙන්නේ. උදාලා වාක්‍ය කියවලා ටෙන්ස් එක තේරුම් අරගෙන හරියට am is are was were will be භාවිතා කරලා ලියන්න ඕනේ. ඒකම ඔයා කල්පනා කරලා බලන්න පළවෙනිට දීලා තියෙන වාක්‍යයෙන් මොකක්ද ඇඟවෙන්නේ? මොකක්ද මේකේ usage එක? living ද existence ද noun එකක්ද adjective එකක්ද ඒ විදිහට. right. හයවෙනි එක මම වාක්‍ය 8ක් දෙන්නම්. හයවෙනි එක නිමල් ඉන්නේ පානදුරේ දැන්. නිමල් ඉන්නේ පානදුරේ දැන්. යම් කිසි කෙනෙක්ට වාක්‍යයක් මම ගැහරුණා නම් පස්සේ ඒක ආගමු. පස්සේ මම කියන්නම්. දැන්ට ලියාගෙන යන්න. හයවෙනි එක නිමල් ඉන්නේ පානදුරේ දැන්. නිමල් ඉන්නේ පානදුරේ දැන්. next one ඊළඟ වාක්‍ය ඇය හරිම කාර්යබහුලයි මේ දවස්වල. ඇය හරිම කාර්යබහුලයි මේ දවස්වල. සර් පොඩක් ආයේ වාක්‍ය කියන්නකෝ. ඇය හරිම කාර්යබහුලයි මේ දවස්වල. හත්වෙනි වාක්‍යය. ඇය හරිම කාර්යබහුලයි මේ දවස්වල. අපි ගන්නවා අවසාන වාක්‍ය පුතේ the last sentence. ඔවුන් උගත් මිනිසුන් වේවි නුදුරු අනාගතයේදී. ඔවුන් උගත් මිනිසුන් වේවි. ඔවුන් උගත් මිනිසුන් වේවි නුදුරු අනාගතයේදී. ඔවුන් උගත් මිනිසුන් වේවි නුදුරු අනාගතයේදී. right. You have written 8 sentences. ඔයා වාක්‍ය 8ක් ලියාගෙන තියෙනවා. You should write down these sentences using be verbs according to the correct tense. නිවැරදි කාලයට අනුව මේ වාක්‍ය ටික be verbs වලින් ලියන්න ඕනේ. right. මේකේ අමාරු වචන ටික සර් කියලා දෙන්නම්. ඔතන යටින් ඕනනම් new words කියලා ඔතනම ඔයා ලියා ගන්න. මම අමාරු වචන ටික සෙට් කියලා දෙන්නම්. ඔයා වාක්‍ය සෙට් එක මට හරියටම ලියලා පෙන්නන්න ඕනේ. You must write down all the 8 sentences correctly. right. පළවෙනි වාක්‍යයේ තියෙන්නේ මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේවි. පුතේ මේ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? මේ ක්‍රියාවලිය කියන්නේ this process. ඔව්. මේ කියන්නේ this කියලා කියනවා. මේ ක්‍රියාවලිය කියන්නේ this process. this process. මේ ක්‍රියාවලිය this process. හරි.
මේ ක්‍රියාවලිය. උතේ ප්‍රයෝජනවත් කියන්නේ මොකද්ද කියන්නේ? right useful ප්‍රයෝජනවත්. අන්න පළවෙනි වාක්‍යය තමයි මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේ. දෙවෙනි වාක්‍යය ඔවුන් ධෛර්යවන්ත මිනිස්සු. ඔවුන් ධෛර්යවන්ත මිනිස්සු. ධෛර්යවන්ත මිනිස්සුන්ට මොකද්ද කියන්නේ? ධෛර්යවන්ත මිනිස්සු කියන්නේ අපි කියන්නේ courageous people කියලා. මිනිස්සු කියන්නේ peoples කියලා එස් එහෙම දාන්නේ නැහැ. සමහරු peoples කියලා ලියලා එස් එකක් දාලා. එහෙම වචනයක් නැහැ. මිනිස්සුන්ට කියන්නේ people විතරයි. එහෙනම් ධෛර්යවන්ත මිනිස්සු කියන්නේ courageous people. right ඊට පස්සේ තුන්වෙනි එක ඔහු ඉඳීවි ගෙදර හෙට තනියම ලියන්න පුළුවන්. පොත තිබුණා මේසේ යට. මේසේ යට කියන්නේ under the table. දන්නවනේ. පස්වෙනි එක කොස්ස තියනවා දොර පිටිපස්සේ. පස්වෙනි වාක්‍යය තියෙනවා කොස්ස. කොස්සට කියන්නේ the broom කියලා කියන්නේ. the broom කොස්ස. තිබුණා කොස්ස තියනවා දොර පිටිපස්සේ. දොර පිටිපස්සේ කියන්නේ behind the door. behind the door. behind the door. next one නිමල් ඉන්නේ පානදුරේ දැන් තනියම ලියන්න පුළුවන්. හත්වෙනි එක ඇය හරිම කාර්යබහුලයි මේ දවස්වල. ඉතින් හරිම කාර්යබහුලයි කියන්නේ කොහොමද කියන්නේ? හත්වෙනි වාක්‍යයේ තියෙනවා. Yes, very busy. හරිම කාර්යබහුලයි. very busy. මේ දවස්වල කියන්නේ These days. These days. these days මේ දවස්වල these days. අවසාන වාක්‍යය ඔවුන් උගත් මිනිසුන් වේවි නුදුරු අනාගතයේදී. උගත් මිනිසුන් කියන්නේ මොකද්ද කියන්නේ? උගත් මිනිසුන් කියන්නේ මොකද්ද කියන්නේ? ඔව් උගත් මිනිසුන් කියන්නේ මොකද්ද කියන්නේ? Educated people. educated people. හරි educated people. උගත් මිනිසුන්. educated people. එතකොට නුදුරු අනාගතයේදී කියන්නේ මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? නුදුරු අනාගතයේදී කියන්නේ in the near future. in the near future. වාක්‍යයකටම දාන්න. නුදුරු අනාගතයේ. in the near future. right ලියන්න ඕන වාක්‍ය සෙට් එකට අමාරු වචන ටික මම දුන්නා. හරියටම ලියන්න. සබ්ජෙක්ට් එක මුලට අරගෙන වාක්‍යයේ එකතුව ලියලා හරියට කියවද්දි am these the other was the were the will be the කියන එක හරියට බලන්න. සිංහල වාක්‍ය කියද්දි ටෙන්ස් එක අනුව ලියන්න. මම ලියලා ෆිනිෂ් කියන මැසේජ් එකක් දාන්නේ නැත්නම් කියන්න. Finish, sir. ලියන්න ඉක්මන් කරන්න. Finish, sir. right මේ වචන පාඩම් කරලා තියාගන්න. Finish. right ඒ වගේම තවත් විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. මේ
මගේ WhatsApp group එකේ නැති දරුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අලුතෙන් සම්බන්ධ වෙනාට මම මේ කියන්නේ මගේ WhatsApp group එකට add වෙන්න ඕනේ. හරි? මගේ WhatsApp group එකට ඒකට ඔයාගේ නමයි grade 10 කියලායි මෙන්න මේ නම්බර් එකට WhatsApp වලින් මැසේජ් එකක් එවන්න. හරි? විදුල ඉංග්‍රීසි ක්ලාස් කියන group එකට add වෙන්න ඕනේ. ඔය තාම සමහර අලුත් ළමයි සම්බන්ධ වෙන නිසායි මම මේ කියන්නේ. right. ගොඩක් අය ඩෙලිවරයි මම හිතන්නේ. කෙනෙක් මැසේජ් එකක් දාතන ඇඩ්ජෙක්ටිව්ස් වලින් ලියපු වාක්‍ය තුන ඉංග්‍රීසි වලින් කියන්නකො සර් මම ඒ වෙලාවේ left වුණා. right. උදේ මම ඔයාලට ඔන්න මැසේජ් එකක් එවුවා. they are efficient, they were efficient, they will be efficient කියලා. right. Time is enough. I think most of them have finished writing. වෙලාව ප්‍රමාණවත් පුතේ. මම හිතනවා ලියා ගන්න ඇති. දැන් අපි ග්‍රැමර් පාඩම් ටික නියමෙටම ඉගෙනගෙන යනවා. හරි? ඒ වගේම මේ හෙට උදේ ක්ලාස් එක තියනවාද කියලා අහලා තියෙනවා. හෙට උදේ ක්ලාස් එක පිළිබඳව WhatsApp group එක හරහා දැනුවත් කරන්නම්. පාන්දර 4 ඉඳන් 6 වෙනකන් හෙට අපි එක්ස්ට්‍රා ක්ලාස් එකක් කරනවා. ඒක හෙට තියනවාද කියලා WhatsApp group එකේ හරහා දැනුවත් කරන්නම්. මම ක්ලාස් එක තියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. හරි? හෙට ක්ලාස් එක තියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. පාන්දර 4 සිට 6 දක්වා අනිවාර්යෙන් හැමෝම සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ අපේ ක්ලාස් එකට අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ගොඩක් ඉන්නව නැවත. දැන් ක්ලාස් එකේ මම හිතන්නේ ළමයි 200කට ආසන්න ප්‍රමාණයක් අදත් මේ දැන් මේ ක්ලාස් එකෙත් ඉන්නවා. රෙකෝඩින් එකත් අහන පිරිසක් ඉන්නවා. මම හිතන්නේ 250 300කට ආසන්න ප්‍රමාණයක් 10 වසරේ මගේ පන්තියේ ඉන්නවා. හරි? ඉතින් ඔය අලුතෙන් සම්බන්ධ වෙච්ච ළමයි ඉන්නවනේ. ඒ දරුවන්ට මගේ හැදිච්ච පාඩමක් තමයි passive voice. හරි? ඒ වගේම reported speech. මේවා අනිවාර්යෙන් ඉගෙන ගත යුතු පාඩම්. මේවා මගහැරලා තියෙනවා වෙන්න පුළුවන් ඔයාලට. හරි? මේ පාඩම් මගහැරලා තියෙනවා වෙන්න පුළුවන් ඔයාලට. මම නැවත මේ පාඩම් දෙක උගන්වනවා. හරි? මේ පාඩම් දෙක වෙනම දවස් දෙක තුනක් දාලා මේ පාඩම් ඉගෙන ගන්න අවශ්‍යයි ඉන්නවද 10 වසර පන්ති මට කියන්න. අවශ්‍යයි ඉන්නවද? මේ පාඩම් දෙක ඒ අය වෙනුවෙන් මම වෙනම දවස් දෙකක් තුනක් අරගෙන මේ පාඩම් ටික උගන්වනවා. හරි? ඒ පන්තියට සම්බන්ධ මේ අලුතෙන් ආපු අයටයි මේ කියන්නේ. අලුතෙන් ආපු අය. right. උදාල අපි වාක්‍ය ටික ගමු. වාක්‍ය ටික ගමු. මම හිතන්නේ මේ ක්ලාස් එකට මුලින් ඉඳන් ආපු අයට. මුලින් ඉඳන් ආපු අයට නම් මේ මගේ ඔය මේ පාඩම් මම උගන්වද්දි හිටපු අයට නම් ඒ මම උගන්වද්දි තේරුම් ගන්න නැති. එහෙම අයත් ඉන්නව නේද? ඒ කියන්නේ මම ඒ පන්තියට එන්න ඕනේ කියලා කිව්වේ ඒ පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ කිව්වේ මේවා උගන්වන reported speech එහෙම නැත්නම් passive voice පාඩමට නැවත සම්බන්ධ වෙන්න ඕනේ කිව්වේ මගෙන් ඉගෙන ගන්න බැරි වෙච්ච අය නේද? ඔව් සර්. ඔව් සර්. මේ පාඩම් ටික ක්ලාස් එකේ උගන්වද්දි මුලින් ඉඳලා හිටියනම් තාම සරල ඔයා ඉගෙන ගන්න ඇති. තාම සරල ඔයා ඉගෙන ගන්න ඇති. right. මේ මම කතා කරන ඒවාද ඇහෙනව නේද? අර ගෙදර චූටි වැඩ වගේක් අපේ මේ පුතාලට ඇහෙනවද මං කියන දේවල්? පැහැදිලිව ඇහෙනව නේද? ඇහෙනවා සර්. ගෙදර වැඩ කරන සද්දෙත් ඇහෙනවද ඔයාලට? ඔව් සර් අහනවා. හරි කරදරයක් නේ? හරි කරදරයි ඒක. එහෙම නෑ. ගැටලුවක් නැද්ද ඒක එච්චර? හරි. වාක්‍ය සෙට් එක ගමු. මේ පළවෙනි වාක්‍යය මට කියන්න ඕනේ ඔයාලා. හරි? මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේවි. මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේවි. මට මුලින්ම කියන්නේ මේකේ ටෙන්ස් එක මොකක්ද? ටෙන්ස් එක මොකක්ද?
Future tense. ඔව් මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේවි කියද්දි පුතේ future tense අනාගත කාලයක් ඇඳ වෙන්නේ. අනාගත කාලයක් ඇඳ වෙන්නේ. ඒ වගේම usage එක මොකක්ද? living ද existence ද noun ද adjective ද මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් කියන්නේ මොකක්ද? adjective එකක් හරි නාම විශේෂණයක් එකයි මේ be verb එක එන්නේ. එහෙනම් මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේවි. future ඇඳ වෙන්නේ කියන නිවැරදි වාක්‍යය කොහොමද එන්නේ? This process will be useful. මේ ක්‍රියාවලිය this process will be ගන්න ඕනේ වේවි කියලා තියෙන නිසා this process will be useful. මේ ක්‍රියාවලිය ප්‍රයෝජනවත් වේවි. දෙවෙනි වාක්‍යය ඔවුන් ධෛර්යවන්ත මිනිස්සු මට කියන්න what is the time tense මේකේ tense එක මොකක්ද? ධෛර්යවන්ත මිනිස්සු Present tense. Present tense. වර්තමාන කාලයක් ඇඟ වෙන්නේ am හරි ආනේ ධෛර්යවන්ත මිනිස්සු කියද්දී usage එක කියන්නේ living the existence noun adjective Adjective. Living. Now. උතේ ධෛර්යවන්ත කියන එක නම් adjective එකක්. හැබැයි ධෛර්යවන්ත මිනිස්සු කියන අපි දෙකම එකට ගමු. කෑ ගහන්නේ. හරි. noun එකක් වශයෙන් ගමු. ධෛර්යවන්ත කියන දෙකම එකට ගමු. noun එකක්. right. එහෙනම් ඔවුන් ධෛර්යවන්ත මිනිස්සු present and is ආදාළයි වාක්‍යය දෙන්න ඕනේ. නිවැරදිව මට කියන්න කොහොමද දෙන්න ඕනේ? They are courageous people. Courageous people. They are courageous people. They are courageous people. They are courageous people. තුන්වෙනි එක ඔහු ඉඳීවි ගෙදර හෙට. right මොකක්ද ඔකේ tense එක? Future tense. Future tense. future tense ඒ කියන්නේ පුතේ will be කියන වචනේ භාවිතා කරන්න ඕනේ. හරි. ඔහු ඉඳීවි ගෙදර හෙට කියදී usage එක මොකක්ද? Living. very good. Living. සම්බන්ධව කතා වෙන්නේ. ජීවත් වීමක් සම්බන්ධව. right. එහෙනම් ඔහු ඉඳීවි ගෙදර හෙට. yes tell me the sentence. Tomorrow. ඔහු කියන්නේ he කියලා ගත්තා. හෙට ගැන කතා කරන්නේ අනාගත කාලයක්. ඒක නිසා will be කියලා ගන්නවා. ඔහු ඉඳීවි ගෙදර. ගෙදර කියන්නේ නිකම් home කියලා ලියන්න එපා. at home කියලා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් house කියලා මෙතන ලියන්නේ නැහැ. house කියලා කියන්නේ වහලා දාලා තියෙන ගෙදරකට, පවුලේ සමාජිකයෝ නැති ගෙදරකට. පවුලේ සමාජිකයෝ ඉන්න ගෙදරක් නම් හැම වෙලාවෙම home කියන වචනේ භාවිතා කරන්නේ. ඒ නිසා මෙතන වඩාත් ගැලපෙන්නේ home. නිකම් home කියලා කියන්න බෑ. he will be home කියන්න බෑ. he will be at home. කවදද? හෙට. He will be at home tomorrow. ඔන්න tomorrow මුලට දාලා ලියන්නත් පුළුවන්. tomorrow කියලා ලියලා කොමාවක් දාලා tomorrow he will be at home. එහෙම කරන්න පුළුවන්. වඩා හොඳයි ඉතින් he will be at home tomorrow කියලා ලියුවා. right next one ඊළඟ වාක්‍ය අපි ගන්නවා. පොත තිබුණා මේසේ යට. මට කියන්න ඕකේ time එක tense එක මොකක්ද? what is the tense? Past tense. නාතලා තියෙන past tense හරි අතීත කාලයක්. ඒ වගේම what is the usage? usage එක කියන්නේ living the existence noun adjective. Living. තිබුණා මේසේ යට. existence Existence. පැවැත්මක් right. එහෙනම් මට පුතේ වාක්‍ය කියන්න කොහොමද හතරවෙනි එකේ පොත තිබුණා මේසේ යට. Their book was under the table. book කියලා ගන්න ඕනේ. පොතක් නම් book කියනවා. පොත නම් the book. the book past නිසා was හරි were හරි the book කියන්නේ ඒක වචනයක් නිසා was. the book was ඔයද තිබ්බේ මේසේ යට. Under the table. Under the table. the book was under the table. පොත තිබුණා මේසේ යට. right Sir, the තිබ්බ නැත්නම් වැරදිද? අනිවාර්යෙන් ද ඕනේ පුතේ. මොකද පොතක් කිව්වොත් a book කියනවා. එහෙම නැත්නම් පොත නම් the book. මේසයක් කිව්වොත් a table කියනවා. මේසය නම් the table. ඔයා හරි දාගන්න මේවට වැරදි අඩුපාඩු හදාගන්න.
පස්වෙනි වාක්‍යය කොස්ස තියනවා දොර පිටිපස්සේ. කොස්ස තියනවා දොර පිටිපස්සේ. හරි මට කියන්න ඕකේ ටයිම් එක මොකද ටෙන්ස් එක මොකක්ද? Present tense. Present tense. ආවලින් එකක් ගන්න වෙන්නේ. එතකොට මේකේ මොකද්ද මේ යූසේජ් එක existence නේ පැවැත්මක් ගැන යඟවන්න. right එහෙනම් කියනවා දොර පිටුපස. how should we write down? කොහොමද අපි ලියන්නේ The කියන්න මට? room is behind The the door. room is behind the door. Yes. The room was the room. Bro. අපි ගන්න වෙන්නේ is කියලා තියනවා කියලා තියෙන්නේ behind the door. The broom was behind the door. කොස්ස තියනවා දොර පිටිපස්සේ. The broom is behind the door. Next one. හයවෙනි එක ගන්නවා. නිමල් ඉන්නේ පානදුරේ දැන්. නිමල් ඉන්නේ පානදුරේ දැන්. right? Present tense. කියද්දි දැන් කියන්නේ වර්තමාන කාලයක් present ඒ වගේම මේකෙන් ඇඟ වෙන්නේ existence මොකද්ද? living ජීවත් වීමක් සම්බන්ධවයි කතා කරන්නේ. right එහෙනම් නිමල් ඉන්නේ පානදුරේ දැන්. පුතාලා කියන්න වාක්‍යය කොහොමද එන්නේ? Man lives in Pandra now. නිමල් is in පානදුර. P capital වෙන්න ඕනේ. හරි. ගමක නමක්, රටක නමක්, නගරයක නමක් ලියද්දි පළවෙනි අකුර capital. නිමල් is in පානදුර now. right ඊළඟ වාක්‍යය ගන්නවා අපි next one. ඇය හරිම කාර්යබහුලයි මේ දවස්වල. ඇය හරිම කාර්යබහුලයි මේ දවස්වල. what is the tense? what tense එක කියන්නේ? Present tense. Present tense. දවස්වල දෙයක් ගැන කතා කරන්නේ වර්තමාන කාලයක්. ඒ වගේම ඇය හරිම කාර්යබහුලයි. කාර්යබහුලයි කියද්දි එතන මොකක්ද අපේ usage එක වෙන්නේ? what is the usage? Adjective. කාර්යබහුලයි කියන්නේ මතක තියාගන්න adjective එක. adjective එක. ඒ අනුව මට එනම් වාක්‍ය කියන්නේ ඇය හරිම කාර්යබහුලයි. She is එය කියන්නේ she කියලා ගත්තා. මේක වර්තමාන කාලයක් එක වෙන නිසා am is ආවලින් is තමයි ගන්නෙ. She is very busy. ඇය හරිම කාර්යබහුලයි. She is very busy. මේ දවස්වල කියන්නේ these days. these days. in ගන්න එපා සමහරු in these days කියලා කියනවා නෑ. එහෙම එන්නේ නෑ. She is very busy these days. එහෙම නැත්නම් these days මුලට අරන් පුළුවන්. these days කියලා දාලා කොමාවක් දාලා she is very busy. වඩා හොඳයි අපිට ලියන්න. She is very busy these days. අපි ගන්නවා අවසාන වාක්‍ය the last one. own උගත් මිනිසුන් වේවි නුදුරු අනාගතේ. මට කියන්න පුතා මොකක්ද ඒකේ tense එක? what is the tense? Past tense. Future tense. own උගත් මිනිසුන් වේවි නුදුරු අනාගතේ. අනාගතයක් ගැන කතා කරන්නේ නම් Future tense. ඔව් ඒ වගේම own උගත් මිනිසුන් කියලා කියද්දි මට කියන්නේ මේක මොකක්ද ඇඟ වෙන්නේ මේක usage එක. Adjective. adjective එක. මේ මෙහෙමයි උගත් කියලා විතරක් තිබ්බනම් adjective හැබැයි උගත් මිනිසුන් කියන දෙකම Noun. Noun. නිසා අපි ගන්නවා එක noun එකක් කියලා. noun එකක්. එහෙනම් own උගත් මිනිසුන් මේ විනුදුරු අනාගතයේදී. tell me the sentence in English. මට ඉංග්‍රීසි වලින් වාක්‍ය කියන්න They කොහොමද? will be educated people in the near future. That's very good. අපිට කියන්න පුළුවන් they will be educated people. They will be educated people. හරි. own උගත් මිනිසුන් වේවි. They will be educated people. peoples කියලා හැම ගන්නේ නෑ. They will be educated people in the near future. In the near future. ඔය ආකාරයෙන් they will be educated people in the near future. right හරි දාගන්න ඕනේ මං හිතනවා වාක්‍ය 8ම නිවැරදිව ලියපු අය ඉන්නවා. are there students who could write down all the 8 sentences correctly? Yes, sir. Yes, sir. ඔව් ලියා ගන්න පුළුවන් වුණා නම් හොඳටම හොඳයි. දැන් මේ බලන්න අවසාන වාක්‍ය they will be educated people in the near future. ඔවුන් උගත් මිනිසුන් වේවි නුදුරු අනාගතයේදී. ඔයා ලියනවා my friend ගැන රචනාවක්. my friend ගැන short paragraph එකක් ලියනවා. ඔයා අවසාන වාක්‍ය ලියනවා
මගේ යාළුවා හොඳ පුරවැසියෙක් වේවි. මගේ යාළුවා හොඳ පුරවැසියෙක් වේවි. ඔය වාක්‍ය ලියන්න සම්බන්ධ කරගන්න පාඩම මොකද්ද? මගේ යාළුවා හොඳ පුරවැසියෙක් වේවි. මොකද්ද පාඩම මොන පාඩමින්ද ඔය වාක්‍ය ලියන්න වෙන්නේ අපිට? Be verbs. ඔව් ඔයාලට මතක් වෙනවා. හරි. be verbs කියන පාඩම තමයි ගන්න වෙන්නේ. මගේ යාළුවා හොඳ පුරවැසියෙක් වේවි කොහොම be verbs පාඩම ගන්නෙ. ඒ වගේම මට කියන්න මොන tense එකද ගන්න? be verbs වල මොන tense එකද ගන්න? මොන කාලයද ගන්න? Future tense. Future tense. Future tense. කරනවා හොඳ පුරවැසියෙක් වේවි කියද්දි future. ඒක නිසා ගන්න ඕනේ will be කියලා. ඔයාලට එහෙම මතක් වෙනවා. ඒ වගේම මගේ යාළුවා හොඳ පුරවැසියෙක් වේවි. එතකොට ඒකේ usage එක මොකද්ද? හොඳ පුරවැසියෙක්. yes noun කියන එකයි ඒක. දැක්කද? වාක්‍යයක් ගත්තාම ඔයාලට වෙන් කරගන්න පුළුවන්. ඔයාලට හොඳට අවබෝධ වෙනවා. මට 100% විශ්වාස වෙනවා මේ වාක්‍ය මෙන්න මෙහෙමයි ලියන්න ඕනේ කියලා. අපි මේවා මේ කටපාඩම් කරනවා නෙමෙයි හරියටම grammatically මේවා ඉගෙන ගන්න. හරි? සමහරට be verbs පාඩම් 6 වසරේ ඉඳන් උගන්වනවා ඔයාලට. 6 වසරේ උගන්වනවා. මේ විදිහට මේ be verbs වල usages times ටික ඔයාලට මීට පෙර ඉගෙන ගන්න බැරි වෙන්න. නමුත් මම පුතාලට කිසිම දෙයක් අඩු නොකර 11 වසරේ note එකත් එක්කම 10 වසරෙන් දැම්මම ගන්න. ඒ මට අවශ්‍යතාවය තියෙනවා මගේ ක්ලාස් එකට 10 වසරේ ඉඳන් එන අයව 11 වසරේ පළවෙනි වාර ඉවර වෙද්දි first term එක ඉවර වෙද්දි O level paper එක ලියවන මට්ටමට ගේන්න. O level paper එක ලියවන මට්ටමට ගේන්න. ඒකයි මේ 11 වසරේ උගන්වන්න තියෙන ඒවා පවා දැම්මම 10 වසරෙම උගන්වලා ඔයාට ඉවරයක් කරලා දෙන්න. grammar ටික නම් හරියටම ඉගෙන ගන්න ඕනේ. ඇයි you can get more than 60 marks for the O level exam. grammar ඉගෙන ගත්තොත් O level විභාගේ ලකුණු 60කට ආසන්න ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ මාසේ පටන් ගන්නවා writing part එක. letter writing, essay writing, notes, notices. ඕවා ලියන්නත් grammar පුළුවන් වෙන්න ඕනේ. ඒ වාක්‍ය ලියන්න වෙනවා. වාක්‍ය ලියන්න වෙනවා. grammar පුළුවන් වෙන්න. හරි? ඒක නිසා ඒ grammar ටික මම හරියටම උගන්වනවා. හරි? grammar එක ගොඩක් ළමයි අමාරුයි කියන පුතේ. ඉංග්‍රීසි කියලා ගත්තා මොනවද අමාරුම ඉංග්‍රීසි වල කියලා අපම් grammar කියලායි කියන්නේ. නමුත් මම හිතනවා දැන් ඔයා මගේ ක්ලාස් එකට ආපු එක නිසා හරි මම ක්ලාස් එක තෝරගත්ත නිසා ඔයාට දැන් අමාරුයි කියලා හිතාගෙන grammar පාඩම් ටික ටික ඔයා හරියටම ඉගෙන ගත්තා. හරි? හරියටම ඉගෙන ගන්න. ඒ වගේම තමයි තවත් වැඩ පිළිවෙලක් තියෙනවා. ඊළඟ මාසේ දැන් 11 වසරේ ඉන්න අය. ඔයාලගේ අයියලා අක්කලා මේ පාර 11 ඉන්න අය. ඒ අයට ඊළඟ මාසේ පටන් ගන්නවා paper discussion එක. ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් O level exam එක ටාගට් කරලා ඔයාට පටන් ගන්නවා O level pass papers එහෙම ඩිස්කස් කරන්න 11 වසරට ගියන පළවෙනි දවසේ ඉඳන්. හරි? දැන් 11 වසරේ ඉන්න අයට දැන් පටන් ගන්න. එයාලා මම මුලින් ඉඳන් පටන් ගන්න බැරි වුණා. මොකද එයාලා තියරි උගන්වන්න එපේ මේ grammar එහෙම. මම අලුතෙන්ම 9 10 11 පටන් ගත්තේ මේ රතුකුමසගේ ඉල්ලීමට. හරි? නැත්නම් ඔයාලා දන්නවනේ මම ඒ level පන්තිනේ කර හිටියේ. හරි? ඉතින් ඔයාලට 11 වසරේ ඉඳන් පළවෙනි දවසෙන් පටන් ගන්නවා paper discussion එක. papers සාකච්ඡා කරන්න. ඒ කියන්නේ O level papers ඈ. ඒක මෙහෙමයි කරන්නේ O level papers සාකච්ඡා කරන්නේ සම්පූර්ණ paper එකම එකපාර දීලා මම ඔයාට මෙන්න 2020 paper එක කියලා සම්පූර්ණයෙන්ම ඕක දීලා ඕක කරවන්නේ නැහැ. කොහොමද දන්නවද papers ටික සාකච්ඡා කරන්නේ? ඔයා අහගන්න දැනගන්න ඕනේ අපේ වැඩපිළිවෙල ඉස්සරහට කොහොමද කියලා. ඔයාව ඒකට අරන් යන වැඩපිළිවෙල 2015 ඉඳන් 2020 විතර වෙනකම් 2021ක් ගන්න පුළුවන් ඔයා ඊළඟ අවුරුද්දේනේ 2015 ඉඳන් 2021 කියන මේ අවුරුදු 6 papers ටික අරගෙන ඔයාට මම දෙනවා ටියුට් එකක් හදලා මේ papers වල test 1 එක. ඒ කියන්නේ O level paper එකේ තියෙන්නේ test 1, test 2, test 3 එක තමයි ප්‍රශ්න ටික තියෙන්නේ. හරි? 2015 ඉඳන් 2021 දක්වා තියෙන සියලුම පේපර් වල ටෙස්ට් 1 එක තියෙනවනේ. ඒ ටෙස්ට් 1 එක එක ළඟ ඔහම අරගෙන ඔක්කොගෙම දෙනවා. මේ 2015 ටෙස්ට් 1 එක, 2016 ආපු එක, 2017 ආපු එක, 2018 ඉස්සරලම පේපර් සම්පූර්ණයෙන් ලියන්න නැතුව ප්‍රශ්නෙන් ප්‍රශ්න ගන්නවා අවුරුදු 6ෙම තියෙන. ඒවා එක ළඟ ස්ටඩි කරනවා. මොකද මේ 2015 ආපු පළවෙනි ප්‍රශ්නේ 2016 ආ පළවෙනි ප්‍රශ්න අතර පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. හරි? ඒ වගේ සම්බන්ධතා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ ගන්නවා ටෙස්ට් 2 එක. දෙවෙනි ප්‍රශ්නේ.
මේකත් මුලින්ම සාකච්ඡා කරන 2015 ටෙස්ට් 2 එක 2016 2017 ටෙස්ට් 3 එක ඊට පස්සේ ගන්න. ටෙස්ට් 3 කියන එක එන්නේ අනිවාර්යයෙන්ම picture description. පින්තූරයක් විස්තර කරන්නේ O level paper එකේ. 2015 කොහොමද ටෙස්ට් 3 එක ආවේ? පින්තූරයක් විස්තර කරන්න දුන්නේ කොහොමද? 2016 මොකක්ද ආපු පින්තූරේ කොහොමද විස්තර කරන්නේ? 2017 කොහොමද? ඔන්න ඔය ආකාරයෙන් එක ළඟ අපි මුලින්ම සාකච්ඡා කරනවා papers වල තියෙනවා. ඊට පස්සේ අපි සම්පූර්ණ papers ලියන්න ගන්න. ඔයා මෙන්න මේ ආකාරයෙන් මේ විදිහට අපි papers වල තියෙන දේවල් ස්ටඩි කරන ගත්තාම ඉතාම පහසුවෙන් ඔයාට O level සම්පූර්ණ paper එකක් ලියා ගන්න පුළුවන් වෙනවා. තේරුණාද දැන්? උදාහරණයක් වශයෙන් test 3 එක picture description එකක් ගන්න. 2015 ආවේ picture description එක සම්පූර්ණ picture එකක් දීලා ඊට යටින් වාක්‍ය පහක් ලියන්න. හැබැයි 2016 ආවේ එහෙම නෙමෙයි. 2016 picture description එක ආවේ පින්තූර පහක් දෙනවා. පොඩි පින්තූර පහක් දෙනවා එක වාක්‍ය ගන්න. එක වාක්‍ය ගන්න. 2017 තිබ්බේ ඊට වඩා වෙනස් විදියකට. picture description මයි තියෙන්නේ ඡේදයක් තියෙනවා. ඡේදයේ හිස්තැන් තියෙනවා. ඒ හිස්තැන්ට එහා පැත්තේ පින්තූරයක් ඇඳලා තියෙනවා. ඊට අදාළ වචනේ ලියන්න. ඡේදයේ මැද පින්තූර දාලා තියෙනවා. ඊට අදාළ වචන ලියන්න. අන්න එහෙම එක එක විදියට ඒ picture description කියන ප්‍රශ්නේ වෙනස් වෙනස් ආකාර වලින් අහනවා. අපි මෙන්න මේ විදිහට 2015 ඉඳන් 21 වෙනකම්ම හරි එක විදිහට එක ළඟ ස්ටඩි කරපුවාම උදාට තේරුම් ගන්න පහසු වෙනවා කොහොමද මේ ප්‍රශ්නේ එන්නේ කියලා. ඒතකොට picture description කොහොම ආවත් සම්පූර්ණ පින්තූරයක් දුන්නත් පින්තූර වෙන වෙනම පහක් දුන්නත් ඡේදක පින්තූර ඇඳලා තිබ්බත් ලියන්න අපි හැම එකටම රෙඩි වෙලා. අපි හැම එකටම සූදානම් වෙලා. හරි? ඒක නිසා ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. 11 වෙනිදා පළවෙනි දවසේ ඉඳන් ටියුට්ස් වලින් මේවා වෙන වෙනම දෙනවා මම. පළවෙනි ටියුට් එකේ දාලා දෙන්නේ ටෙස්ට් 1 2 3 කියන ප්‍රශ්න තුන සහිත ටියුට් එක. හරි? ඒකේ මේ සියලුම ප්‍රශ්න දෙනවා. ඉතින් ඉතාලම විධිමත් වූ වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට ඔයාලට ඉක්මනින්ම යන්න පුළුවන්. හරි? ඒක නිසා හරියටම ප්‍රැක්ටිස් කරගෙන යමු. හරි? හරියටම ප්‍රැක්ටිස් කරගෙන යමු. ඊට පස්සේ මැසේජ් එකක් දාලා තිනවා grammar ටික අපි රිවිෂන් ද කරන්නේ grade 11 වල. ඔව් රිවිෂන් එකක් වශයෙන් තමයි grammar කරන්නේ. මෙහෙම සම්පූර්ණ පාඩම් වශයෙන් කරන්නේ නැහැ. ඒකයි දැන් මම මේ 11 අවසරේවත් එක්වන්නන්නේ. ඉක්මනට මතක් කරගෙන යනවා රිවිෂන් එකක් වශයෙන්. හරි? nowadays කියලා කියන්නේ මොකක්ද කියලා එක්කෙනෙක් අහලා තිනවා. nowadays කියලා කියන්නේ මේ දවස්වල කියන එකමයි. these days කියන එකමයි. right. එහෙමනම් පුතා අපි නෝ lesson එකට නැවතත් අපේ පාඩම තමයි be verbs. අපි සාකච්ඡා කරා mix sentences ටික. හරි? ඊට පස්සේ අපි එනවා චූටි paragraph එකක් ලියන්න. මම ඔයාට be verbs වලින් විතරක්ම පොඩි paragraph එකක් දෙනවා ලියන්න. සමහරට O level paper එකේ තියෙනවා short paragraph ලියන්න. My friend, my father, the person whom I like most, මම කැමතිම පුද්ගලයා, my favorite hobby. ඔය වගේ paragraphs එනවා exam එකේදී ලියන්න. ඒ නිසා මම ඔයාට be verbs විතරක් පාවිච්චි කරලා now I am going to give you a short paragraph. කෙටි ඡේදයක් දෙනවා. right. පුතාලා ලියා ගන්න. මාතෘකාවක් මෙහෙම ලියා ගන්න වාක්‍යයක් ඔතන යටින් හරි ඔය mix sentences ලියාගත්තනේ යටින් ලියා ගන්න මෙහෙම පහතින් නැත්තේ ලියා ගන්න පහතින් නැත්තේ be verbs පාඩම භාවිතා කර පහතින් නැත්තේ be verbs පාඩම භාවිතා කර පහතින් නැත්තේ be verbs පාඩම භාවිතා කර my parents පහතින් නැත්තේ be verbs පාඩම භාවිතා කර my parents ගැන ලියූ වාක්‍ය කිහිපයකි. පහතින් නැත්තේ be verbs පාඩම භාවිතා කර my parents ගැන ලියූ වාක්‍ය කිහිපයකි. right.
පොඩි මාතෘකාවක් ලියා ගන්න my parents කියලා. මගේ දෙමව්පියෝ. මම වාක්‍ය පහක් විතර දෙනවා පොඩි වාක්‍ය කීපයක්. අපි ඉස්සරහට මේවා ලියන්න පුරුදු වෙනවා. දැන් අපි ලියාගමු. My parents. My parents. Right. පළවෙනි වාක්‍යය ලියා ගන්න. පළවෙනි වාක්‍යය ලියා ගන්න. මගේ දෙමාපියන් ඉන්නේ හොරණ මේ දවස්වල. ලියා ගන්න. මගේ දෙමාපියන් ඉන්නේ හොරණ මේ දවස්වල. මගේ දෙමාපියන් ඉන්නේ හොරණ මේ දවස්වල. Second sentence දෙවෙනි වාක්‍යය. ඔවුන් ඉන්නේ ඔවුන්ගේ මැදි වියේ. 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 Third sentence තුන්වෙනි වාක්‍යය. ඇත්තටම ඔවුන් ඊටාම කාරුණිකයි. ඇත්තටම ඔවුන් ඊටාම කාරුණිකයි. ඇත්තටම ඔවුන් ඊටාම කාරුණිකයි. ඒ වාක්‍යය highlight කරගන්න ඇත්තටම කියන වචනේ. ඔයාට ඉස්සරහට අපි මම උගන්වනවා essays, letter writing. ඔයා ලියද්දී ඔය වාක්‍යයක් පටන් ගද්දී ඇත්තටම කියන වචනේ දාලා ලියන්න පුළුවන්. ඒක highlight කරගන්න ඕනේ වාක්‍යයකට ගලපගත්ත එක ඔය වචනේ යොදලා. ඇත්තටම ඔවුන් ඊටාම කාරුණිකයි. හතරවෙනි වාක්‍යය ලියා ගන්න. next one. තවද ඔවුන් පරිත්‍යාගශීලී. තවද ඔවුන් පරිත්‍යාගශීලී. තවද ඔවුන් පරිත්‍යාගශීලී. ඒකත් highlight කරගන්න තවද කියන වචනේ. තවද. ඔයාලට ওই වචනේත් වාක්‍යවල දාන්න පුළුවන්. essay එකක් ලියද්දි, letter එකක් ලියද්දි තවද කියලා දාලා වාක්‍යයක් ලියා ගන්න පුළුවන්. තවද ඔවුන් පරිත්‍යාගශීලී. අවසාන වාක්‍යය ලියා ගන්න. අවසාන වාක්‍යය ලියා ගන්න. සැබවින්ම ඔවුන් වැදගත් මිනිස්සු. සැබවින්ම ඔවුන් වැදගත් මිනිස්සු. සැබවින්ම ඔවුන් වැදගත් මිනිස්සු. සර් ඒ ටික පොඩ්ඩක් අයියනෝ. right. පළවෙනි වාක්‍යය තමයි මගේ දෙමාපියන් ඉන්නේ හොරණ. දෙවෙනි වාක්‍යය ඔවුන් ඉන්නේ ඔවුන්ගේ මැදිවියේ. තුන්වෙනි එක ඇත්තටම ඔවුන් ඊටාම කාරුණිකයි. හතරවෙනි එක තවද ඔවුන් පරිත්‍යාගශීලී. ඊළඟ එක සැබවින්ම ඔවුන් වැදගත් මිනිස්සු. ඒකේ සැබවින්ම කියන වචනේ highlight කරගන්න. ඒකත් ඔයාලට වාක්‍ය වල දාලා ලියන්න පුළුවන්. සැබවින්ම කියන එක. right. උදාලා අපි දැන් මේක ලියන්න යන්නේ ඉංග්‍රීසි වලින්. පළවෙනි වාක්‍යය අමාරු වචන නැහැ. දෙවෙනි වාක්‍යයේ ඔවුන්ගේ මැදිවියේ. මැදිවියට මොකක්ද කියන්නේ? ඔවුන්ගේ මැදිවිය කියන්නේ ඔවුන් ඉන්නේ ඔවුන්ගේ මැදිවිය. Middle age. ඔවුන්ගේ මැදිවිය. they are middle aged කියලායි කියන්නේ. ඔවුන්ගේ මැදිවිය. they are middle aged. ලියා ගන්න. ඔවුන්ගේ මැදිවිය. දෙවෙනි වාක්‍යය තමයි ඔවුන් ඉන්නේ ඔවුන්ගේ මැදිවියේ. මැදිවිය කියන්නේ they are middle aged. ඊට පස්සේ ඇත්තටම ඔවුන් ඉතා කාරුණිකයි. ඇත්තටම කියන්නේ මොකක්ද කියන්නේ? ඇත්තටම කියන්නේ Actually.
කියලා කියන්නේ ඇත්තටම කියන්නේ actually කියලා කියන්නේ ඇත්තටම වුන් කාරුණිකයි කියන්නේ හරිම කාරුණිකයි. ඊටාම කාරුණිකයි. මොකද කියන්නේ? Kindly. Very kind. ඉතා කාරුණිකයි. Very kind. ඊට පස්සේ තියෙනවා තවද ඔවුන් පරිත්‍යාගශීලී. පුතේ තවද කියන්නේ මොකක්ද? කියන්නේ තවද And also. further තවද කියන්නේ further තවද and also කියන එකත් හරි වඩාත් හොඳයි දුව further කියන වචනේ ගන්න තවද and also කියන එකනොත් ඒ අදහසම ගන්න further කියලා කියනවා තවද right ඇත්තටම කියන්නේ actually තව වචනයක් තියෙනවා as a matter of fact ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම කියන්නේ මේක ඇත්තටම actually further කියන්නේ තවද පරිත්‍යාගශීලී කියන්නේ මොකක්ද කියන්නේ Generous. generous කියලා කියනවා පරිත්‍යාගශීලී generous හරි පරිත්‍යාගශීලී කියන්නේ generous ඊළඟ එක සැබවින්ම ඔවුන් වැදගත් මිනිස්සු උතේ සැබවින්ම කියන්නේ මොකක්ද කියන්නේ සැබවින්ම කියන්නේ Indeed. සැබවින්ම කියන්නේ indeed කියලායි කියන්නේ ඉගෙන ගන්න ඒවා ඔයා මේවා කටපාඩම් කරලා තියාගන්න essays අපි ඉස්සරහට essays පාඩම් පටන් ගන්නවා essay writing letter writing indeed කියලා කියනවා සැබවින් ඔවුන් වැදගත් මිනිස්සු කියන්නේ important people කියන්න එපා මොකද්ද කියන්නේ වැදගත් මිනිස්සු මොකද වචනේ decent people වැදගත් මිනිස්සු හරියටම ලියලා පෙන්නන්න මට ලියන්න බලන්න වාක්‍ය පහක් කිසිම මිස්ටේක් එකක් කරන්න එපා නිවැරදිව ලියන්න ඒ වගේම ඊළඟ මාසේ letter writing essay writing notes notices පටන් ගන්නවා ලකුණු 30ක් 35ක් ගන්න පුළුවන් O level paper එකේ පුතා අහගන්න මේකට පිටු 80 පොතක් ගන්න පොඩි පොතක් ඊළඟ මාසේ පටන් ගන්නවා writing වෙනම කොටසක ලියන්නේ letter writing essay writing notes notices graph analysis හරි පිටු 80ක තණ්ඩුල් පොඩි පොතක් ගන්න ලකුණු 30ක් 35ක් O level exam එකේදී ගන්න පුළුවන් Finish the. right delivery නම් මට finish කියලා කියන්න message එකක් දාන්න Finish. Finish. right Yes. एक message එකක් දාලා තිනවා grammar දෙවෙනි කොටසේ කරන පාඩම් ටික කරලා ඉවරද කියලා. ඒ කියන්නේ tenses part එකේ ගොඩක් ඉවරයි. ඊට 10 වසරේදී ආයි tenses පාඩමේ ඉගෙනීම් කරන්නේ 11 වසරේ revision එකක් වශයෙන් කරනවා. හරි 10 වසරේ දෙවෙනි කොටස ඔය tenses කොටස ඉවරයි. Right. I think Pute time is enough. You have written. Lelati, have you finished writing? Deliver I name. Yes, sir. Yes, sir. Right. අය වගේම මේ මාසේ මේ පන්තියට සම්බන්ධ වෙද්දී කාඩ් එකක් දීලා නැහැ. ටියුට් එකේ අංකයක් තියෙනවා. ටියුට් එකේ අංකයක් තියෙනව නේද කව පේජ් එකේ? ඔව්.
ඒ ටියුට් එකේ ඒ අංකෙන් තමයි ඇතුළත් වෙන්නේ. හරි? මේ පාර කාඩ් එකක් දීලා නැහැ. මම හිතනවා ටියුට් එක ගන්න ඇති 10 වසරේ. මේ ටියුට් එක මේකනේ 10 වසරේ. මේ ටියුට් එක ගන්න ඕනේ. ආයතනයට කියලා ගන්නත් පුළුවන්. දැන් 21 වෙනිදාද කොයිද රට travel restriction sign කරනවා. කොට ඒක ගිහිල්ලා ගන්න පුළුවන්. හරි? Excuse me sir. Sir මට දීලා තියෙන්නේ 11 වසරේ ටියුට් එකක් නේ. එහෙනම් එයාලට මාරු වෙන්නේ නැති මේ ටියුට් එක නෙමෙයි දුව දුන්නේ ඔයාලට. නෑ sir. එහෙනම් දුව ක්ලාස් එකට ගිහලා චුට්ටක් මාරු කරගන්න. හරි? වැරදීමක් වෙන්න ඇති. මොනවා හරි මගේ හැරීමක් වෙන්න. එකක් නැහැ. මොකද්ද? මටත් හම්බුනේ 11 එකක් මාත් ඒක මාරු කරගත්තා. right. මොනවා හරි මේ මාරු වීමක් වෙන්න ඇති පුතේ. ගොඩක් ටියුට්ස් මේ දෙන නිසා. හරි? සර් මගේ එකේ කොළ දෙකක් නැහැ ටියුට් එකේ. ඔයා මේ WhatsApp වලින් මැසේජ් එකක් එවන්න. මම ඒ කොළ දෙක එවන්නම්. හරි? ඔව් සර්. හරි. right. පුතාලා එහෙනම් අපි වාක්‍ය ටික ගමු ලියන්න. වාක්‍ය ටික ගමු ලියන්න. right. පළවෙනි වාක්‍ය, the first sentence. මගේ දෙමාපියන් ඉන්නේ හොරණ මේ දවස්වල. මගේ දෙමාපියන් ඉන්නේ හොරණ මේ දවස්වල. මට කියන්නේ මේකේ ටෙන්ස් එක මොකක්ද? Present tense. present tense. මේ දවස්වල ඉන්නවා කියලා කියන්නේ ඒතර present වර්තමාන කාලයක්. am is ආ ගන්න ඕනේ. මේකේ usage එක මොකක්ද? මගේ දෙමාපියන් living right. මට කියන්නේ නම් මගේ දෙමාපියන් ඉන්නේ හොරණ මේ දවස්වල. කොහොමද කියන්නේ? Our parents are living in Honor these days. My parents. මගේ දෙමාපියන්. My parents are in හොරණ. each capital වෙන්න ඕන නගරයක නම හොරණ these days. My parents are in හොරණ these days. මගේ දෙමාපියන් ඉන්නේ හොරණ මේ දවස්වල. එවැනි වාක්‍ය ඔවුන් ඉන්නේ ඔවුන්ගේ මැදිවියේ. ඔවුන් ඉන්නේ ඔවුන්ගේ මැදිවියේ. කොහොමද කියන්නේ? They are living their middle age. they are in කියලා ගන්න ඕනේ. මැදිවියේ කියලා ගන්න. මැදිවියට middle age. මැදිවියේ නම් they are in their middle age. They are in their middle aged. ඔවුන් ඉන්නේ ඔවුන්ගේ මැදිවියේ. ඒකත් ජීවත් වීම හා සම්බන්ධ වර්තමාන කාල වාක්‍ය. තුන්වෙනි එක දුන්නා. ඇත්තටම ඔවුන් ඊටාම කාරුණිකයි. ඇත්තටම ඔවුන් ඊටාම කරුණාවන්තයි කාරුණිකයි. කොහොමද කියන්නේ? Actually, they were very kind. ඔව්. ඇත්තටම කියන්නේ actually ඔවුන් ඊටාම කාරුණිකයි. තාමත් කාරුණිකයි එහෙනම් present am is I ගන්න ඕනේ. Actually they are very kind. Actually they are very kind. හරි. ඒක adjective එකක් තියෙන්නේ. හරි. කාරුණිකයි කියන්නේ adjective එකක්. present ඇඟ වෙන්නේ. ඊළඟ එක තවද ඔවුන් පරිත්‍යාගශීලී. තවද ඔවුන් පරිත්‍යාගශීලී. කියන්න වාක්‍ය. Further, they were generous. ඔව්. තවද කියන්න පුතේ further කියලා කියනවා. further කියලා කියනවා. තවද ඔවුන් they පරිත්‍යාගශීලී. වර්තමාන කාල දවසක් තියෙන්නේ. they are generous. මේකේ usage එක කියන්නේ. they are generous. මොකද්ද? Adjective.
Adjective. Adjective. ඇඩෙක්ටිව් එකක් තියෙන. ජෙනරස් කියන්නේ පරිත්‍යාගශීලී කියන්නේ. Sir ඇහෙන්නේ ඇහෙන්නේ නැහැ සර්. සර් ඇහෙන්නේ ඇහෙන්නේ සර්ව පේන්නේ නැහැ. power cut එක සර් පේන්නේ රයිට් පුතාලා අහගන්න මාව ඇහෙනව නේද? පේන්නේ නැතුව ඇද්දි. ඇහෙනවද? ඇහෙනවා පවර් කට් එකක් වුණා ඒකයි. හරි. අපි මෙහෙම සාකච්ඡා කරමුකෝ. මම ලැප් එක මේ රවුටර් එක කනෙක්ට් කරගන්න තාම කරන්ට් එක ආවේ නැහැ. ඔහොම අපි සාකච්ඡා කරමු. මේ මොකද වාක්‍යය මම කියවේ? තවද ඔවුන් පරිත්‍යාගශීලී. අහගන්න. ඔවුන් පරිත්‍යාගශීලී කොහොමද කියන්නේ? further they are generous. හරි. අනිත් වාක්‍යය මොකද? අවසාන වාක්‍යය මම සැබවින්ම ඔවුන් වැදගත් මිනිස්සු. right. සැබවින්ම ඔවුන් වැදගත් මිනිස්සු. හරි. සැබවින්ම ඔවුන් වැදගත් මිනිස්සු. කොහොමද ඔය වාක්‍යය කියන්න ඕනේ? Indeed they are decent people. They are decent. ඔව් හරි. සැබවින්ම ඔවුන් වැදගත් මිනිස්සු කියදී පුතේ අපි කියන්න ඕනේ. සැබවින්ම කියන්නේ indeed කියලා ගත්තා. INDEED indeed කොමාවක් දාලා they are decent people. හරි. සැබවින්ම ඔවුන් වැදගත් මිනිස්සු. Indeed they are decent people. හරි. සැබවින්ම ඔවුන් වැදගත් මිනිස්සු. right. ඔය ලියාගත්ත short paragraph එකේ highlight කරගන්න actually කියන වචනේ further කියන එකයි indeed කියන වචනේ. ඔය වචන තුන highlight කරගන්න. right. ඒ වචන තුන highlight කරගන්න. කියන්නේ මොකක්ද? වැදගත් කියන පුතේ ගන්නේ decent people කියලා. DECENT decent people. බලන්න තව විනාඩි 20ක් තියෙනවා. දැන් මට 9 වසරේ ක්ලාස් එකක් තියෙනවා. එකට පටන් ගන්න කරන්ට් එක ආවේ නැත්තම් ලොකු ගැටලුවක් ඒක. right. එතකොට මම homework එකක් තව දෙනවා ඔයාට. homework එකක් දෙනවා. homework එක තමයි ඔයා my friend ගැන essay එකක් ලියන්න ඕනේ. ඔය විදියට. Okay sir. හරි? Okay sir. my friend ලියා ගන්න. ඔය වගේ short paragraph එකක් වාක්‍ය 10ක් my friend ගැන ලියන්න ඕනේ. හරි? my friend ගැන. right. අපි ඊළඟ කොටසට එමු නේද? ඔයාට බෝඩ් එක පේන්නෙත් නැහැ, සර්වර් පේන්නෙත් නැහැ. නමුත් අපි මේ ටික මෙහෙම සාකච්ඡා කරගෙන යමු. හරි? මාව පැහැදිලිව ඇහෙනවනේ? Yes. හරි. මේ ඊළඟ මාතෘකාව ලියා ගන්න. අපි දන්න ලේසි මාතෘකාවක් මේ category අවසාන sentence
එහෙමද? Ready, මම ready, ඉන්නේ නම් sentence සර් ගැඩි ගැඩි එහෙමද? ඔව් සර් කැටි කැටි ඇහෙන්නේ. කැටි ඇහෙන්නේ සර්. right පොඩක් ඉන්නකෝ එහෙනම්. Sir, මේක හරියට ඇහෙනවා. right පුතාලා එහෙනම් මෙහෙම කරමු අපි. තව විනාඩි 20ක් තියෙනවා. විනාඩි 15ක් විතර තියෙනවා. අපි එන ඊළඟ දවස් ඉතුරු ටික කරමුද? हाँ सर හා සර් हाँ හරි. सर ටික එහෙනම් ඊළඟ දවස් කරමු. දැන් මේක කරන්න බෑනේ බලන්න. හරි. ඉතුරු ටික මම එහෙනම් ඊළඟ දවස් කවර් කරලා දෙන්නම්. එහෙනම් අද පාඩම ගැඩි ඇහෙන්නේ සර් ඇහෙන්නේ සර්. හා සර් Ready, ready, ready. ගැඩි සර් යන සර් හරියට ගැඩි ගැඩි සර් බයි සර්. गुड बाय सर හරි සර් thank you sir good bye sir Hi sir. Thank you, sir. Thank you. Goodbye, sir. Thank you, sir. good bye sir thank you sir